next. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. කොරෝනා වසංගතයෙන් පසු රටේ ගමන් මඟ කෙසේ වෙනස් විය යුතුද? ඒ ගැන සාකච්ඡා කරන්න අදත් අපි සූදානම්. මේ ආරම්භ වන්නේ හැදෙන රට හදන තැන ශ්‍රී ලංකා නෙක්ස්ට් වැඩසටහනයි. කොරෝනා ව්‍යසනය නිසා අපේ රටේ සියලු කටයුතු මාස දෙකකට ආසන්න කාලයක් අක්‍රිය වෙලා තිබිලා දැන් ක්‍රමයෙන් රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. මේ රට යථා තත්ත්වයට පත්වීමේදී එහෙමත් නැත්නම් අපේ එදිනෙදා වැඩ කටයුතු යථා තත්ත්වයට පත්වද්දී ඒ වෙනුවෙන් රජය අවශ්‍ය තරම් පහසුකම් සපයනවාද? ඒ වෙනුවෙන් රජය සපයා ඇති පහසුකම් මොනවාද? ඒ සපයා ඇති පහසුකම් ප්‍රමාණවත්ද? මේ ගැන සංවාද කරන්නට අද අපි සූදානම් වෙනවා. ඒ සංවාදය වෙනුවෙන් අදත් සුපුරුදු පරිදි එක්වනවා ප්‍රධාන දේශපාලන පක්ෂවල තරුණ ක්‍රියාකාරීන්ගේ එකමුතුවක් වන Next Gen SL සමූහයේ සම කැඳවුම්කරුවන් දෙදෙනා. ඒ අනුව වර්තමානයේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ ආණ්ඩු පක්ෂයේ මතය නියෝජනය කරමින් අදත් ශ්‍රී ලංකා නෙක්ස්ට් සංවාදයට සහභාගී වෙනවා මිලින්ද රාජපක්ෂ. ආයුබෝවන්. ඒ වගේම වර්තමාන රාජ්‍ය යාන්ත්‍රණය තුළ විපක්ෂයේ මතය නියෝජනය කරමින් අදත් රසික ජයකොඩියෙක් වෙනවා ශ්‍රී ලංකා නෙක්ස්ට් වැඩසටහනට. ආයුබෝවන් රසික. හොඳයි. අපි අද සංවාදය ගොඩනගා ගන්නට ආරාධනා කළා තවත් සුවිශේෂී දේශපාලන චරිත ත්‍රිත්වයකට. අපි හඳුනා ගනිමු මේ දේශපාලන චරිත ත්‍රිත්වය. ඒ අනුව ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් හිටපු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණගම මහතාට අපි ආරාධනා කළා අද අපේ වැඩසටහනට. ආයුබෝවන්. ආයුබෝවන්. ඒ වගේම අපි ආරාධනා කළා අද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාටත් අපේ සංවාදයට ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. මීළඟට අපි හඳුනාගන්නේ අද අපේ මීළඟ දේශපාලන චරිතය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාටත් අපි අද ආරාධනා කළා. ආයුබෝවන්. හඳුනාගෙන අවසන් අද ශ්‍රී ලංකා නෙක්ස්ට් වැඩසටහනට සහභාගී වන පිරිස අපි සූදානම් වෙන්නේ අපේ සංවාදය ආරම්භ කරන්නට. අපේ ජීවිතයේ එදිනෙදා කටයුතු යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන්නේ. ඒ අනුව අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙන අභියෝග මොනවාද? ඒ අභියෝගවලට අපි පිළියම් සොයාගත යුත්තේ කෙසේද? ඒ වගේම රජය ඒ වෙනුවෙන් සොයා ඇති පිළියම් මොනවාද කියන කාරණයයි අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. මිලින්ද රසික දැන් රටේ ජනතාව කියන්නේ අපි හැමෝම අපේ ජීවිත එදිනෙදා ජීවිත පටන් ගන්න සූදානම් වෙනවා. ඔබත් එහෙමයි කියලා මම විශ්වාස කරනවා. කොරෝනා නිසා නවතී කියලා අපි හිතපු රට දැන් ආයේ දුවන්න පටන් අරන් තියෙනවා. පාරට බැස්සොත් දැන් ආයේ ත්‍රිවිල් එකක් හොයාගන්න පුළුවන්. කොළඹින් පිට නම් බස් එකක් හොයාගන්නත් පුළුවන්. ආපහු මිනිස්සු වැඩට යන්න පටන් අරගෙන ආපහු මිනිස්සුන්ට බැංකුවට යන්න පුළුවන් වෙලා තියෙනවා. පොලිමේ ඉඳලා හරි සුපර් මාකට් එකට යන්න පුළුවන් වෙලා තියෙනවා. පාරට බැස්සහම කර්මාන්ත ශාලා ඇරලා තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගැනීමේ හැකියාව යම්කිසි ආකාරයකින් විවෘත වෙලා තියෙනවා ආයේ පාරක්. ඒ හින්දා හරියටම මීට මාස 2කට කලින් වහපු රට ක්‍රමක්‍රමයෙන් දැන් නැවත විවෘත වෙන්න පටන් අරන් තියෙනවා. මිනිස්සුන්ට ඒක දැනෙන්න පටන් අරන් තියෙනවා. මම හිතන්නේ මේ සතිය ඊටාම තීරණාත්මක සතියක්. මොකද මේ සතියේ මුළු ලංකාවම ආයේ පාරට බහලා ඉන්නවා. බෙලින්ද දැන් තෙලිනි කතා කරලා රට යථා තත්ත්වයට පත් කිරීම ගැන. ඒතකොට යථා තත්ත්වය කියන්නේ මොකක්ද කියන එකම ගැන අපිට අලුතෙන් හිතන්න සිද්ධ වෙනවා. මොකද මේ යථා තත්ත්වය අපිට පුරුදු යථා තත්ත්වය නෙවෙයි. ඒ නිසා අපි පිළිගන්නවා රටක් හැමදාම බහලා තියන්න බෑ. කොරෝනා වසංගතයෙන් පස්සේ මාස දෙකකට පස්සේ රට ක්‍රමක්‍රමයෙන් නැවත විවෘත කරමින් තියෙනවා. නමුත් ඒත් එක්කම අපිට කතා කරන්න සිද්ධ වෙනවා මේ විවෘත කිරීම සිද්ධ වෙන්නේ මනා සුපරීක්ෂාකාරීත්වයක් යටතේද කියලා. නිසි ක්‍රමවේදයටද කියලා. මම හිතන්නේ ඒක තමයි අද මේ සංවාදයේ පදනම වෙන්නේ. ඒ ගැන කතා කරද්දී මේ ප්‍රවේශයත් එක්ක පළවෙනි වටේ අපි ආරම්භ කරනවා අද අපේ සංවාදයේ පළවෙනි වටේ පිළිතුරු සැපීම සඳහා අපේ മന്ത്രിවරුන්ට විනාඩි 3ක කාලයක් පමණයි හිමිවන්නේ. යනුව මම සංවාදය ආරම්භ කරන්නේ හිටපු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණගම මහතාගෙන්. മന്ത്രിතුමනි දැන් මිලින්දත් රසිකත් කිව්ව රට යථා තත්ත්වයට පත් වෙමින් තියෙනවා. එතකොට දැන් මැයි මාස 11 වෙනිදා වෙනකොට තමයි ඇදිරි නීතිය ලිහිල් කරලා රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරන්න පටන් ගත්තේ. ඒ දවස වෙනකොට කොරෝනා ආසාදිතයින් වාර්තා වෙලා තිබුණා අපේ රටේ 863 දෙනෙක්. ඒකත් එක්ක දැන් අද වෙනකොට දැන් අවදානම් දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ප්‍රවාහනය ගමනාගමන කටයුතු කරන්න පුළුවන් කියලා දැනුම් දීලා තියෙනවා. ඒ වගේම දුම්රිය සඳහා අපේ අනවල තිබුණු සීමාවලුත් ලිහිල් කරලා මේ කලින් වෙන් කරවා ගන්න නැතුව ආසන ගමන් කරන්න පුළුවන් වගේ මේ සියලු කටයුතු සිද්ධ වෙමින් තියෙනවා. එතකොට මේ කටයුතු හරිම ඉක්මනට ටිකක් සිද්ධ වෙනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇත්තටම මේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතලා සෞඛ්‍ය ආරක්ෂාවට අනුව මේ දේවල් කරන්න පුළුවන් නිසාද
රට යථා තත්ත්වයට පත් කරන්නේ? එහෙම නැත්නම් මැතිවරණයක් ළඟ එන නිසා මේක කරන්න අවශ්‍යතාවයක් ජනතාවට පෙන්වන්න ඕන නිසා කරන වැඩක්ද කියලා හිතෙන්න පුළුවන්. අපි ඊටාම පැහැදිලිව කියන්න ඕනේ මේ තත්වයට අපිට පත් වෙන්න හැකියාව ලැබුණේ විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ ත්‍රිවිධ හමුදාව රජය ඒ අය මේ කොරෝනා තත්ත්වය පාලනය කරලා එක්තරා මට්ටමකට ගෙනාපු නිසා. දැන් උදාහරණයක් අද අපි අන්තර් පළාත්වල බස් රථ ධාවනය කරන්න අවසරය ලැබලා දුන්නා. ඒකට අපිට බය නැතුව ඒක අවසරය දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අද අපිට පැහැදිලිව පේනවා අපි කවුරු බැලුවත් රෝගීන් වාර්තා වෙනවා. නමුත් වාර්තා වෙන ස්ථානේ අපි දන්නේ. එක්කෝ නිරෝධායන මධ්‍යස්ථාන තුල නැත්නම් අවාසනාවන්ත ලෙස ඒ නාවික හමුදාවේ ඇතිවෙච්ච සිදුවීම නිසා ඒ නිසා මේ තර්ජනය තියෙන තැන් අවදානම් කලාප ගත්තොත් දැන් කොළඹයි ගම්පහයි පමණයි තියෙන්නේ. ඒ කලාපවලත් තැන් මොනවද කියන කාරණේ අපි දන්නවා. ඒ නිසා අවදානම යම් ප්‍රදේශයකට සීමා කරන්න පුළුවන් වෙලා තියෙන නිසා ඉතුරු ටිකේ කටයුතු අපි ක්‍රමක්‍රමයෙන් ආරම්භ කරන්න උත්සාහ කරනවා. මේකෙන් අදහස් කරන්නේ නැහැ අවදානමක් නැහැයි කියලා. අවදානමක් නැති වෙන්නේ නැහැ. මම හිතන්නේ නැහැ තව අවුරුදු කීපයකට අවදානම බිඳුවයි කියලා. හැබැයි අවදානම බිඳුව වෙනකම් අපිට රටේ සියලු කටයුතු ප්‍රවාහනේ පවා නතර කරගෙන ඉන්න හැකියාවක් නැහැ. ඒ නිසා රාජ්‍ය ක්‍රියා කරපු විදිය බලපානවා. ත්‍රිවිධ හමුදාව ක්‍රියා කරපු විදිය බලපානවා. විශේෂයෙන් ජනතාව අපි කතා කරන්න බෑ. ඒ අය ආරක්ෂා වුණේ නැත්නම් කොහොමත් මේක කරන්න බෑනේ. මේක පැතුරුණා නම්. ඒ අය ක්‍රියා කරපු විදිය මේකට බලපානවා. වාසනාවත් බලපානවා. වාසනාව බලපෑව නැතිනම් මේ තත්ත්වෙට මේක පාලනය කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු මේක මේ තත්ත්වෙන්ම පාලනය වෙන්න කියලා. ක්‍රමක්‍රමයෙන් අපි ප්‍රවාහනය වෙනත් කටයුතු අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි උත්සාහ කරලා බලන්න අවශ්‍යයි. නැවතත් අර ඔබතුමාලා කිව්වා වගේ නැවතත් අපි යථා තත්ත්වයට පත් වෙන්න ඔබතුමාගේ වගේ පුරුදු යථා තත්ත්වෙටම නැති වෙයි. නමුත් අඩුම තරමේ මැද තත්ත්වයකට හරි පත් වෙන්න. හර්ෂණ රාජකරණ මන්ත්‍රීතුමා දැන් මෙතුමාත් සඳහන් කරන විදිහට රජය බොහොම සාර්ථක වැඩපිළිවෙලක් ගෙනියනවා මේ රට යථා තත්ත්වයට පත් කිරීමේ ගමනේදී. හැබැයි අපි දකිනවා පහුගිය කාලයේත් ඔබතුමන්ලාගේ පාර්ශවයෙන් මේ සඳහා සමහර කරුණු වලට විවේචන එල්ල වෙනවා. එතකොට දැන් මේ විදිහේ ව්‍යසනයක් තියෙන වෙලාවක මේකෙන් ගොඩ එන්න රජය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් තියෙනකොට ඒ විදිහේ දේවල් ගැන විවේචනය කරන එක සාධාරණද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔව් නෑ මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳව මේ පළවෙනි වැඩසටහන මේ next ශ්‍රී ලංකා next වැඩසටහනට පැමිණි. ඒ වගේ මම මේක අවස්ථාවක් කරනවා ඇත්තටම මේ කටයුත්ත මේ තරමට හරි පාලනයක් කරන්න පුළුවන් උනේ අපේ සෞඛ්‍ය අංශය ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු ආරක්ෂකාංශය ලබා දුන්න සහයෝගයට. ඒ වගේම ජනතාව අපි ඔක්කොම විපක්ෂය හැටියට ආණ්ඩුවට කොන්දේසි විරහිතව අපි සහයෝගය ලබා දුන්නා. අපි මාධ්‍ය සාකච්ඡාවක්වත් කරේ නෑ මුල් මාසේ. අපි පැහැදිලිවම අපි ඒ පමණක් නෙමෙයි අපි අපේ ආසනවල අපේ දිස්ත්‍රික්කවල අපිට ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය ජනතාවට සහයෝගයක් වෙන්න කරන්න පුළුවන් හැම දෙයක්ම අපි ඊට කරා. දැන් හැබැයි අපි ගත්තොත් මේක පාලනය වෙලාද නැද්ද? දැන් ඒක මේ දින 60ක් දැන් රට එක තැනක නතර වෙලා දැන් පෞගිය සතියේ ඉඳන් තමයි යම් ආකාරයෙන් අපි හැමදාම මේක නතර කරන් ඉන්න බෑ. හැබැයි පෞගිය අපි දැන් 1000ක් ආසාදිතයින් 1000කට වඩා වැඩි පිරිසක් ආසාදිතයින් බවට පත් වෙලා තිනවා. අන්තිම 100 ගත්තොත් දින 7යි. අන්තිම 800 ඉන්න 900ට වෙන්න තව ඒත් දින 7යි කියලා. ඊට කලින් දින 5ට දින 2කට ඉතා වේගයෙන් ඇති වුණා. ඉතින් මම ඇත්තටම මේ තත්වයට ඒම පිළිබඳවත් කනගාටුවක් තියෙනවා. රජයක් හැටියට උත්සාහ කරා. නමුත් මීට වඩා අපි අපේ විශේෂයෙන්ම ওই ෆ්‍රන්ට් ලයින් වර්කර්ස්ලා අපි කෙලින්ම මේ පුරවැසියන් එක්ක ගනුදෙනු කරන අය දැන් නාවික හමුදාවේ වෙලා තියෙන තත්ත්වය. ඒ තත්ත්වයට එන්න තිබ්බේ නැහැ. අදත් මම හිතනවා ඒ පිළිබඳව අවධානය යොමු කරලා තියෙන අඩුයි. අද ගත්තොත් පාරේ ඉන්න පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂක කට්ටල නැහැ. අදත් මම ඒක දැක්කා. ඒ විතරක් නෙමෙයි අපි ගත්තොත් PHI මහත්වරුන්ට පොලිසිය නිලධාරීන් පමණක් නෙමෙයි ත්‍රිවිධ හමුදාව මේ හැමෝටම තාම නැහැ. ඒ අවශ්‍ය ආරක්ෂාව තාම ලබා දෙන්න හැකි වෙලා නැහැ. දැන් මාස
මාස දෙක තුනක් වෙනවා මේ පිළිබඳව අවධානය යොමු කරලා. නමුත් ඉතා කනගාටුදායක තත්වයකට පත් වෙලා තියෙන. ඒ හින්දා තමයි අද මෙච්චර කාලයක් හරි රට වහන්න සිදු වෙලා තියෙන්නේ. මේක තවත් ඉදිරියට යයිද නැද්ද කියන එක අපි හරියට කියන්න බෑ. නමුත් මේ පිළිබඳ තවමත් අවධානය හරියට යොමු වෙලා ඒකට හරි වැඩ පිළිවෙලක් තව කළ හැකි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. සුනිල් හඳුනේති මන්ත්‍රීතුමනි දැන් මෙතුමත් දැන් මේ වසංගතය පාලනය කිරීම සඳහා වෙන ක්‍රියාන්විතයේදී යම් යම් අඩුපාඩුකම් පෙන්වලා දෙනවා. ඒ වගේම තමයි දැන් රජයක් හැටියට මේ කටයුතු සිද්ධ කරන්න යද්දී විවිධ මේ විදිහේ පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන් කියලා කෙනෙක්ට සාධාරණීකරණය කරන්න පුළුවන්. හැබැයි ඒ අතරේ අපි දකිනවා ඔබතුමන්ලගේ පාර්ශවයෙන් සමහර කාරණා අල්ලගෙන ඒ ගැන විවේචනය කරන විශේෂයෙන් ඔය ජනාධිපති ලේකම්තුමාගේ ලිපිය ඒ වගේම ක්‍රීඩාංගණයක් ඉදිකිරීම ගැන වගේ කරුණු ගැනත් කියලා විවේචනය කරනවා. මේ විවේචන මේ වගේ වෙලාවක සාධාරණද? ඊට කලින් මම කියන්න ඕන මේ මාතෘකාව මට එච්චර එකඟ වෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ ජන ජීවිතේ යලි ආරම්භන්න පුළුවන්ද කියලානේ අපි අහන්නේ. ජන ජීවිතේ කොහොමත් එකට තිබුණා. ජන ජීවිතේ නතර වෙලා තිබුණේ නැහැ. හැබැයි ඒ හිටපු මිනිස්සු මේ වසංගතයේදී ජනතාව මූණ දුන්න විදිය ඒ දුෂ්කරතාවය ආණ්ඩුව තේරුම් ගත්තද හරියට? ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් ජනතාව තේරුම් ගත්ත විදියට ජනතාව මූණ දුන්නානේ. දැන් මම උදාහරණයක් ගන්නවා මේ බස්නාහිර පළාතේ හිර වෙලා හිටියා 53000ක් විතර ජනතාව. ඒතර ඒගොල්ලෝ කාපු බීපු විදිය, ජීවත් වෙච්ච විදිය වෙනද හිටපු විදිය නෙමෙයි. වතු කරේ 17000ක් විතර යන්න විදියක් නැතුව හිර වෙලා හිටියා. අදටත් ඉන්න සමහර. ඒතකොට ඒක කොහොමද තේරුම් ගත්තේ? පාසල් වල ළමයින්ගේ අධ්‍යාපනයේ උපකාරක පන්ති ගුරුවරයාගේ අපහසුතාවය, පෙර පාසල් ගුරුවරයාගේ පඩිය, ජීවත් වෙච්ච විදිය. මම සරල උදාහරණයක් කියන්නම්. දැන් මම කියන්නේ මේ විවෘත කිරීම කරන විදියේදී මිලින්ද තියෙන ගැටලුව හරියට තේරුම් ගන්න ඕනේ. දැන් ත්‍රිවිල් රත රේදුරන්ගේ සමාගම් වල මෙහෙවන ත්‍රිවිල් කම්පැනි වලට ඉඩ දීලා තියෙනවා. මම නම් කියන්නේ ඒවා අර තියෙන ඒ කියන්නේ සංවිධිත ත්‍රිවිල් සමාගමේ ත්‍රිවිල් එකට කොරෝනා හැදෙන්නේ නැහැ. හැබැයි තනි පුජ්‍යලයා මෙහෙවන ත්‍රිවිල් එක තියෙනවා. දැන් එයා තාම ගෙදර. ඒතර ඒ ජන ජීවිතේ ජීවිතයක්. ඒක තේරුම් ගන්න ඕන. දැන් ආණ්ඩුව කිව්වා නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කරන්න. හැබැයි ඒ වගේම කිව්වා ආනයන සීමා කරනවා. ආනයන සීමා කරන එක මේ වෙලාවේ කෙරෙන්න ඕන දෙයක්. මොකද ආර්ථිකයේ එළියට සල්ලි යන එක වළක්ව ගන්න අනවශ්‍ය වියදම් නතර කරන්න ආනයන යම් සීමාවක් කරන්න ඕන. හැබැයි ඒකෙදි මේ අප්‍රේල් 16 වෙනිදා ගැසට් නිවේදනයක් ගහනවා ලංකාවට ගේන භාණ්ඩ මාස 3කට අමුද්‍රව්‍ය ගේනේම ඔක්කොම ආනයන පාලකගේ නිරීක්ෂණය යටතේ විතරයි ගේන්න පුළුවන්. මම ඕන ඒ කැසට් එක තියෙනවා. ඒතර ප්‍රශ්නේ මොකද්ද? දැන් ලංකාවට අමුද්‍රව්‍ය ගේනවා ලංකාවේ නිෂ්පාදනය කරන නිෂ්පාදන සඳහා. දේශීය නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ගේනවා. ඒතර මේ දේශීය නිෂ්පාදන වලට අමුද්‍රව්‍ය වලටත් අර ආනයන පාලකගේ බලපත්‍රය නැත්තම් නිෂ්පාදනය ගන්න බෑ. එහෙම විශ්වාස කරන්න මහා පරිමාණ කම්පැනි ගණනාවක් අද වැහෙන තත්ත්වයටපත් වෙනවා. අප්‍රේල් 16 ඉඳලා එක බලපත්‍රයක් තාම දීලා නැහැ. දේශීය නිෂ්පාදකීන්. ඒ විතරක් නෙමෙයි. දැන් වරායට ගෙනල්ලා කන්ටේනර් පිටින් පිට හිර වෙලා තියෙනවා. මොකද ඒවා හිර වෙන්නේ හේතුව දැන් ඒ අප්‍රේල් 16ට කලින් තමයි නැව්ගත කරන්නේ. ඒ නැව්ගත කරපු භාණ්ඩ දැන් වරායට එනවා. එනකොට මේ නීතිය ගහනවා කියලා දන්නේ නැහැ ඒගොල්ලෝ. එතකොට දැන් ඒ භාණ්ඩ හිර වෙලා තියෙනවා වරායේ. ඒවා දේශීය නිෂ්පාදන සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය. මම නම් කියන්න නැහැ ඒ කම්පැනි ගණනාවක් ඒව නැතුව නිෂ්පාදනය කරන්න බෑ. ඒවා ඊළඟ ඒගොල්ලන්ට කියන්නේ දින 90ක් අර සහනේ ගන්න ඕන සප්ලයි එකකින් මේ ක්‍රෙඩිට් පීරියඩ් එක. ණය කාලයක් ගන්න ඕන. ඒ ණය කාලය දෙනවා. එහෙ ඉන්න සප්ලයර්ස්ලා. ඒ ණය කාලෙත් අරගෙන දින 90 අරගෙන ඒ බඩු ගෙනලා තියෙනවා. හැබැයි දැන් ඒවා නිදහස් කරගන්න විදියක් නැහැ. මොකද අර ගැසට් නිවේදනයේ හරහට ගිහිල්ලා තියෙනවා. ජන ජීවිතේ තේරෙන්නේ නැති ප්‍රශ්නේ මේ තියෙන්නේ. ඊළඟට තැන්පත්කරුවන්ගේ පොලිය දැන් ওই ණය ගෙවන ඒවා මාස 3කට කල් වෙනවා කිව්වා. ඒ දවස්වල රූපවාහිනියේ අපේ විසරද බන්දුලු ගුණවර්ධන එමතුමා මේක ලොකුවට කිව්වා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මිනිස්සු හිතුවේ මේ පොලිය අඩු කරයි, එක්ක පොලිය අයින් කරයි, පොලිය කපයි. කාලය අවසන් ඔබතුමන්ගේ. මම මේකෙන් විතර කරගන්න. හැබැයි උනේ මොකද්ද? පොලියට පොලිය එකතු කරලා වැල් පොලියක් එක තමයි දැන් පොලියයි ණයවාරිකයයි හිග පොලියයි දැන් ජුනි මාසෙ එනවා.
දැන් ජන ජීවිතේ අවුලේ. ඔය සියලු අපි කරුණු කතා ගැන කරපු අපි මිනිස්සුන්ට කතා මේ කරමු. ප්‍රශ්න බේර ගන්න පුළුවන්. හොඳයි මේ සියලු ගැන අපි ඉදිරියේදී සංවාද කරන්න සූදානම්. අපි දෙවන වටේට ප්‍රවේශ වන්නට කලින් කෙටි විරාමයක් ලබාගෙන ඉතාමත් ඉක්මනින් ඔබව යලි හමු වෙනවා. Sri Lanka next. ඉගිලියන්නට නොදී තද කර ඔය හිත මුර කරයි මගේ රට ඔබයි මගේ හදවත හිර කරන් දරු දුක සුසුම් වෙදනාත සුව කරයි මගේ රට ඔබයි මගේ හදවත ඔබයි ලොව මට මගේ රට හෙට රකින්නට අද ඔබත් සටනක රැතුම හැමගෙම රටම සුව වෙන හෙටට පනගෙන එකම මෙහෙයුම ඇති කරන්න අපි කම රටම වෙනුවෙන් හැම සුවගෙනෙන යුතුකම එයයි අපේ යුතුකම රටම සුවපත් කිරීමට ඉටුකම සුවසේවා හා සමාජ ආරක්ෂණ ජාතික අරමුදලට අප දායක වෙමු. එයයි අපේ ඉටුකම. Join us nibmworldwide.com. බලමුද සබන් කාලත් සේදුවම විසබීජවලට මොකද වෙන්නේ කියලා? දැන් ඔයා හිතන්න මේ තමයි විසබීජ කියලා. විසබීජ වලට මොන හරි වුණාද? නැහැනේ. හරි. දැන් ඔයාගේ ඇඟිල්ලේ සබන් ගාමු. ෂා විෂ බීජ ඈතට ගියා. විසබීජ වලින් ආරක්ෂා වෙන්න අවම තප්පර 20ක්වත් සබන් යොදා අත්සෝදන්න. ඩෙටෝල් වෙතින් මහජන සුවය පිණිස මතක් කිරීමක්. ඔබට අත්‍යවශ්‍ය සියල්ල සෞඛ්‍ය ආරක්ෂිතව මිලදී ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. දවසට අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලට හොඳම මිලයි මේ. රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි. ගෙදර යන ගමන්. නව සෝෆික්සල් අම්මගේ දෑතට සුමුතුයි තද පැල්ලම් මට්ටොයි. රුපියල් 249කට දැන් unlimited YouTube dial-up 4G video blaster අදම ඇක්ටිවේට් කරගන්න. අහස් ගව්ව සිසාරා වලාකුළු පියස මැදින් මහද්වීපයක නටබුන්ද ජන ජීවිතවල සුවඳද විදිමින් සැරසැරූ සලංහන්තේ බසතෝ ගෝත්‍රයේ පළමුවෙනි ශ්‍රේෂ්ඨ නරවිරුවා තමයි මොසෙෂේ රජුරුව. හෙට සවස 5ට ස්වර්ණවාහිනියෙන් සලංහන්තේ රැකෙමු රකිමු හැම නිරතුරු සුවෙන් පෙමින් අපි නැගිටිමු බිඳුනු රිදුණු සිත් සනසමු සොඳුරු සිහින ගෙන නැගිටිමු නැනෙන් ගුණයෙන් හිස සරසමු අලුත් වෙලා අපි නැගිටිමු නැගිටිමු අපි නැගිටිමු නැගිටිමු අපි නැගිටිමු Sri Lanka next. කොරෝනා වසංගතයත් සමග රටේ එදිනෙදා කටයුතු යලි ආරම්භ කළ හැකිද? ඒ ගැනයි අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකා නෙක්ස්ට් වැඩසටහනින්. අපි සූදානම් වෙන්නේ අද දෙවන වටේ වෙත යොමු වන්නට. දෙවන වටේ මුල් අවස්ථාව ප්‍රශ්න කරන්නට රසික ජයකොඩිට හිමි වෙන්නේ. සුනිල් හඳුන්වති මන්ත්‍රීතුමාගෙන් තමයි ප්‍රශ්න අහන්න ලැබෙන්නේ. විනාඩි 4ක කාලයක් තමයි මන්ත්‍රීතුමනි ඔබට පිළිතුරු ලබා දෙන්න ලැබෙන්නේ. සුනිල් හඳුන්වති හිටපු මන්ත්‍රීතුමා දැන් ලෝකේ හැම රටක්ම මේ වෙද්දී පුළුවන් විදිහට ඒ තමන්ගේ රටවල් නැවත විවෘත කරමින් ඉන්නවා කොරෝනා වසංගතයෙන් පස්සේ.
නමුත් පොදුවේ මේ හැම රටකම අපිට දකින්න ලැබෙන ලක්ෂණය තමයි ඉතාම සුපරීක්ෂාකාරීව තමයි මේ දේ කරන්නේ. ඉතාම බැරෑරුම්ව කල්පනා කරලා ඉතාම පරිස්සමෙන් තමයි මේ වැඩේ කරන බව පේන්නේ. නමුත් ලංකාවේ මේ රට විවෘත කරන විදිහ දිහා බැලුවහම සහ ඒ විවෘත කිරීම ගැන ආණ්ඩු පක්ෂයේ ප්‍රමුඛ කතිකයන් කතා කරන විදිහ දැක්කහම හරි විරෝධාර ස්වරයක් තියෙන්නේ. ඒ කියන්නේ LTT සංවිධානය පරාජය කළා වගේ ස්වරයක් තමයි ඇහෙන්නේ. ඒ දැන් දිලුම් මමුණගම එමෙතුමාගෙන් අපිට ඒක ඇහුන්නේ නැහැ. නමුත් ආණ්ඩු පක්ෂයේම සමහරු මේක මාධ්‍ය ඔස්සේ අපිට ඇහෙනවා මාධ්‍ය අවකාශය ඔස්සේ. එතකොට දැන් මේ වෙලාව හැම රටක්ම ඊටම දෙගිඩියාවෙන් මේක දිහා බලන් ඉන්න වෙලාවක්. එතකොට අපේ ඒ වීරකම හරිද? එහෙම නැත්නම් ඒ වීරකම මෝඩකමක් වෙන්න පුළුවන්ද අපි නිසි විදිහට මේක කළමනාකරණය කළේ නැත්තම්? නෑ ඒ යම් ඒ කියන්නේ දැන් අභියෝගයක් නෙමේක. ඒ අභියෝගයක් හැටියට බාර ගන්න ඕන එක හරි මම හිතන්නේ. හැබැයි අභියෝගය ලංකාව බාරගත්තේ මේ ඡන්දයක් අස්සේනේ. දැන් ඇත්තටම මේක අපි සංසන්දනාත්මකව ගත්තොත් මේ ඡන්දයක් ආවේ නැත්තම් ආණ්ඩුවක් කොරෝනා වලට මුහුණ දෙන්නේ කොහොමද? ඡන්දේ නිසා කොරෝනා වලට මුහුණ දෙන්නේ කොහොමද? ඕකේ දෙකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඡන්දේ කොරෝනා වලට පස්සේ ආවනම් කොරෝනා වසංගතේ දැන් ඡන්දෙට කලින් ආපු නිසා තමයි මේ මට්ටමින් හරි ආණ්ඩුවක් ජනතාවත් එක්ක සම්බන්ධ වුණේ කියලා මම හිතන්නේ. තේරුණාද? ඡන්දේ තියලා ඉවර වෙලා කොරෝනා ආව නම් ඡන්දේ තියලා කොරෝනා ආව නම් മന്ത്രിවරු හොයාගන්නත් බැරි වෙනවා ජනතාවට. 5000 හම්බෙන්නෙත් නෑ මං කියන්නේ. දැන් මේ 5000 කතාව ඇවිල්ලා තියෙන්නේ මේ මට්ටමින් හරි තියෙන්නේ කොරෝනා ඡන්දෙට කලින් ආපු නිසා. ඔය ඡන්දෙත් එක තමයි ඔය පැටලවිලා තියෙන්නේ. තේරුණා? ඇත්ත කන්දරේ. ඒ කියන්නේ මම කියන්නේ මෙන්න මෙහෙමයි. අර දැන් මේ අපේ මේ ප්‍රශ්නෙට අපි ආයෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ජනතාව කොරෝනා වලට මුහුණ දෙන විදිය එක විදියක්, ආණ්ඩුව කොරෝනා වලට මුහුණ දෙන විදිය තව විදියක්. දැන් ආණ්ඩුව දිගටම ඇඳිරි නීතිය පැනවීම, ඉවත් කිරීම, විවෘත කිරීම, සමහර ඇමතිවරුන්ගේ ප්‍රකාශ ඒවා තිබුණේ අපිට ඡන්දෙ දිනන්න පුළුවන්. ඡන්දෙ කරන්න පුළුවන්. ඉතින් මම කියන්නේ කොරෝනා වල වැඩියෙන්ම තොරතුරු තියෙන සෞඛ්‍ය ඇමතිවර තුමිය අතේනේ. මේ දත්ත හැටියට එතුමිය කිව්වේ අපිට අප්‍රේල් 16 19 වෙනකොට මේක විවෘත කරන්න පුළුවන්. කොරෝනා ලංකාවේ යනවා. ඒ ප්‍රකාශ එන්නේ අර ක්‍රියාවලියක් එක්ක. දැන් ගත්තත් මම කියන්නේ අපේ ප්‍රාර්ථනාව මේක මෙහෙම වෙන්න ඕන, මේක මේ ඉවර වෙන්න ඕන, මේක රට යහපත් වෙන්න ඕන, ජනතාවට යහපත් තත්ත්වයට ගේන්න ඕන. හැබැයි ඒකට මීට වඩා සුපරීක්ෂාවක් දැන් මම දන්න තරමට අද වෙනකොට වසංගත රෝග විශේෂඥයින් මේ අංශ නිර්වින්දනය වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ වැහිලා තියෙන්නේ. ඒගොල්ලොන්ට මතපල කිරලා ඒගොල්ලෝගේ නිරීක්ෂණ අදහස් වලින්ම මේ ක්‍රියාත්මක වෙනවද කියන ගැටලුවක් තියෙනවා. ඒක හොඳම උදාහරණය. දැන් මේ දවස්වල දැන් බලන්න ආපදා කළමනාකරන මධ්‍යස්ථාන ගැන ආයෙ කතා කරන්න පටන් ගන්න තියෙනවා. ගම් වතුරත් එක්ක. හැබැයි මේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය කියන එක ගම් වතුරට විතරක් නෙමෙයි කොරෝනා වලටත් අදාළයි. ඒතර කොරෝනා වලදී ආපදා කළමනාකරන මධ්‍යස්ථානේ වහලා තිබුණේ ඇයි? ඒක සම්බන්ධ වුණේ නැත්තේ මොකෝ? ද කොරෝනා අර දේශපාලන වසන්තයක් බවට පත් කරගැනීමේ වෙන ව්‍යාපෘතියක් තිබුණා. දැන් හමුදාව මම කියන්නේ හමුදාව කරපු රාජකාරියට නිසි ගෞරවයේ සහිතව මම මේ කියන්නේ. ඒ කියන්නේ නිසි ගෞරවයේ සහිතවම කියන එක මම අවධාරණය කරමින් කියන්නේ. දැන් කොරෝනා වසංගතයේදී බුද්ධ්‍යංශවල කාර්යභාරය අතිශයෝක්තියට ලක් වුණානේ. ඒක උත්කෘෂ්ඨයට ලක් වුණා. හැබැයි මේ බුද්ධ්‍යංශ හමුදාව සිවිල් ආරක්ෂක අංශ මහා ක්‍රියාවක් නෙමෙයි කරේ. ඒක රාජකාරිය. අවසන් විනාඩි තප්පර 30 මම එක ඒක රාජකාරිය. මම රසික තප්පරට හොඳ උදාහරණ දැන් ලංකාවේ ආරක්ෂක අංශ හමුදා අංශ වලින් නම් මේ සම්පූර්ණයෙන්ම මෙහෙයුම කරන්නේ සාර්ථකම ලංකාවේ එහෙම දෙපාර්තමේන්තුවක් තියෙනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ ඔක්කොම ඉන්නේ හමුදාවේ අය. හැබැයි පහුගිය කාලේ වැඩිම දූෂණ හොරකම් ගැන අපි කතා කරන සිද්ධ වෙච්ච ආයතනය. ඒ කියන්නේ මේක නිරෝධායන පනත තියෙනවා. PHI මහතුරු ඉන්නවා. රටේ මෙවැනි වසංගතයේදී ආරක්ෂක අංශ ජනතාව ඒ අනිකුත් සියලු අංශවල ඒකාබද්ධ ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය මම කියන්නේ යම් ප්‍රමාණයකට දේශපාලනීකරණය වුණා. ඒ දේශපාලනීකරණය වීමේ ප්‍රතිඵල තමයි මේ ප්‍රශ්නේ මේ විදිහට ආවේ. අපි අවස්ථාව ලබා දෙන්නේ ආණ්ඩු පක්ෂයේ මතය නියෝජනය කරන මිලින්ද රාජපක්ෂට ප්‍රශ්න විමසිය හැකි හර්ෂණ රාජකරුණා මන්ත්‍රීතුමාගෙන්. හර්ෂණ රාජකරුණා මන්ත්‍රීතුමනි, දැන් ඔබතුමාගේ අදහස් දැක්වීමේදීත් කියවුණා සද්භාවයෙන් යුතුව මේ රාජ්‍ය
ක්‍රියාත්මක කරන්න හදපු වැඩපිළිවෙලට ඔබතුමාලා දායකත්වය අවශ්‍ය තැනදී අවශ්‍ය සහාය සද්භාවයෙන් ලබා දුන්නා කියලා. ඒතකොට මට මතකයි මගදී ඔබතුමාලා කිව්වා මේ රුපියල් 5000 මදි මේක ඕන වැඩි කරලා දෙන්න ඕන කියලා. හැබැයි අවාසනාවකට 17 වෙනිදා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ලියමනක් එවනවා ජනාධිපති ලේකම්තුමාට. අද ඒ ලියමන මාධ්‍යවලට නිකුත් කරලා තිබුණා. එතුමා කියනවා මේ රුපියල් 5000 දෙන එක නවත්තන්න වෙයි. මොකද මේ ඡන්දේට ඉදිරිපත් වෙලා ඉන්න දේශපාලන පක්ෂ ඉල්ලා සිටිනවා කියලා රුපියල් 5000 දෙන එක දේශපාලන මඟඩියක්ය. ඒ නිසා මේ රුපියල් 5000 දෙන එක නවත්තන්න කියලා. එතකොට මේ ඉස්සරහට ඇවිල්ලා රුපියල් 5000 10000 කරන්න කියන ගමන් යටින් හොරෙන් ලියුම් එවනවා කැලෑපත්තර ගහනවා මැතිවරණ කොමිසමට මිනිස්සුන්ට හම්බෙන රුපියල් 5000ත් නවත්තන්න කියලා එක පැත්තකින්. දෙවනි පැත්තෙන් රටේ හිටපු එකම දේශපාලන නියෝජිතයෝ මේ වෙලාවේ ජනාධිපතිතුමයි ප්‍රාදේශීය සභා සහ නගර සභා ඉතරයි ඉලෙක්ට් වෙච්ච තැන් වලට තියෙන්නේ. එතකොට කොළඹ මහනගර සභාවේ නම් එක්සත් ජාතික පක්ෂය තවත් තැනක නම් පොහොට්ටුව වෙන්න පුළුවන්. ඒ අයත් මේ වැඩ කටයුත්තට දායක වෙලා තිබුණා. ඒක දෙසත් ඔබතුමාලා දේශපාලනිකව බලලා කියලා තියෙනවා ඒ අයත් මේ ක්‍රියාවලියට දායක වෙන එකෙන් නවතින්න කියලා. ඒතකොට මම අහන්නේ ඔබතුමාලා මේ සද්භාවය පිළිබඳව උඩින් කතා කරන ගමන් මිනිස්සුන්ට යටින් වෙන වැඩක් කරලා පෙස්සන් ගහලා ජනතාවට ලැබෙන රුපියල් 5000ත් නවත්තන්න හදන්නේ ඇයි? මිලින්ද හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ මේක ගැන තමයි අපි වැඩිපුර කතා කරන්නත් මම බලාපොරොත්තු වුණේ. ඒකින්ද ඔබතුමා මේ ප්‍රශ්නය යොමු කිරීම පිළිබඳව මම සතුටු වෙනවා. රුපියල් 5000 කතාව ඉස්සල්ලා අපි ගත්තොත් රුපියල් 5000ක් ඇත්ද? ඉතා පැහැදිලිව මම කනගාටුයි මේ ආණ්ඩුව මෙච්චර අපේ රටේ ජනතාව ඇත්තට බහුතරයක් දැන් අපිට විරුද්ධව තමුන්නාන්සලාට ඡන්ද දුන්නේ. ඒ අයවත් මේ වගේ හැලුවට ලක් කරලා මේ රුපියල් 5000 එක රුපියල් 5000 කියන්නේ මාසෙකට දවසට රුපියල් 150යි. ඉතින් රුපියල් 150කින් මොනවක් කරන්නද? ඉතා කනගාටුයි මේ රුපියල් 5000ක් දෙනවා කියන එක. ඒකින්ද මගේ තර්කය රුපියල් 5000ක් කිසිසේත්ම මදි. රුපියල් 5000 10000ද 15000ද අනිවාර්යෙන් ඊට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ රුපියල් 5000 දුන්නේ බුදු දෙයියනේ වයසක කෙනෙක් එහෙම ගියා නම් කලක් දාලා වැටිලා මේ රුපියල් 5000 අරගෙන. ඒ කියන්නේ එච්චර රස්තියක්ද? හැබැයි ගෙදරටම ගෙනත් දුන්නා නේද? ගෙදරටම ගෙනත් දෙනවා කියලා කිව්වා දෙවනි පාර. තාම දෙනවා. හරිද? තාම දැන් පෙර ඊයේද කොහෙද මේ දෙවනි වටේ පටන් කිව්වෙත් කොහොමද වෙසක් එකට ඉස්සෙල්ලා දෙනවා. මුල් සතිය දෙනවා කිව්වා. ඉතින් මේක අතිස් මේ අසාර්ථකයි. මේ රුපියල් 5000 දෙන. ඒ විතරක් නෙමෙයි. තමුන්නාන්සලා මම මිත්‍ර සුනිල් හඳුනන මන්තුමා කිව්ව ප්‍රශ්නේ තමයි මෙතන පටලවගෙන තියෙන්නේ. මෙතන දේශපාලනය ගත්තා. ඔය රුපියල් 5000කටත් දේශපාලනය ගාගත්තා. ඔය ජනතාවට සහන ලබා දෙන්න මේ කොරෝනා වැඩසටහන පිළිබඳවට ඒ කණ්ඩායමේ ප්‍රධානත්වයට දුන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. අන්න බැසිල් රාජපක්ෂ මැතිතුමත් එක්ක කිසි පෞද්ගලික ගැටලුවක් නැහැ. මේ අර මාලිගාව මගේ ආසනේ තිබ්බට මේ මල්වානේ ඒක වෙන කතාවක්. නමුත් ඇත්ත කතාව එතුමා දේශපාලන පක්ෂයක නිලධාරියෙක්. එතුමා මෙතුමන්ලා අපි අර ලොකුම චෝදනා කරපු මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව එකතු කරගෙන හැදුවනේ සභාපති කරලා. මෙතුමන්ලා වැඩිපුර බැන හිටපු එක්කෙනාවත් එකතු කරගෙන ඒගොල්ලන්වත් එකතු කරගෙන හදලා සභාපති කරලා ඒකේ ලේකම්ද කොහෙද බැසිල් රාජපක්ෂ දේශපාලන පක්ෂික නායකයෙක් මේ කමිටුවේ නායකත්වය දැරීම වැරදි කියලා කියන්නේ ඒක දේශපාලනීකරණය නෑ කිසිම මන් අඩු දාන්නයක් නෑ ඒකට. හරි මම අඩු දාන්න යන්නේ. නමුත් ඒක දේශපාලනීකරණයක් වීමේ ආරම්භයේ උඩ තැන ඉඳලා. ඊට පස්සේ අනිත් ප්‍රශ්නේ තමයි ප්‍රාදේශ සභා മന്ത്രിවරුන්ව පළාත් පාලන නියෝජිතයන්ව ඒකේ පත් කරන එක. මම කියන්නේ ඔබ හරි අපිට තියෙනවා පළාත් පාලන ආයත ගණනාවක්. නමුත් ඒක අවශ්‍ය නැහැ. අපේ රජයේ නිලධාරීන් කී දෙනෙක් ඉන්නවද? රජයේ නිලධාරීන් අර මොකද විශේෂයෙන්ම මැතිවරණ අවස්ථාවක් හින්දා මේක මැතිවරණ අවස්ථාවක් නොවුණා නම් ඒක යම් ඒක ලොකු ගැටලුවක් නෙවෙයි. ලොකු ගැටලුවක් වෙන්නේ
මැතිවරණ අවස්ථාවක්. ඒ කියන්නේ ජනතා නියෝජිතයන්ගෙන් වැඩක් නැහැ කියලාද කියන්නේ මේ වගේ කලබලයක් කරදරයක් අවස්ථාවකදී මැතිවරණ අවස්ථාවකදී ඒ කටයුත්ත මේක මේ පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශය කරපු අවස්ථාව. සාමාන්‍ය අවස්ථාවකුයි ඒක මැතිවරණ නීතිය බලපාන අවස්ථාවක් නෙමෙයි මේක වෙලෙන්නේ. ඉතින් ඒ අවස්ථාවකදී අනවශ්‍ය වැඩක් ඒක කර. මම ඉතා පැහැදිලිවම හැමතැනකම මේ පත්වෙච්ච එහෙම නැත්නම් ඡන්දයෙන් පත්වෙච්ච අය ඉදිරියෙන් සිටිය යුතු කියන මතේ මම ඉන්නවා. නමුත් මේක විශේෂ අවස්ථාවක් මැතිවරණ අවස්ථාවක්. මෙතනදී දේශපාලනීකරණය වුණා. අද කටුනායක ප්‍රදේශයේ රුපියල් 5000 බෙදන්න යනකොට පොලිසියට මැදිහත් වෙලා ගාල ජනතාව එළවන්න වුණා. කාලය අවසන් මේ ප්‍රශ්න හැමදාම අපි දැක්කා මේ මාධ්‍යේ. ඉතින් ප්‍රශ්න නැහැ කියලා කියන්න බෑනේ. ඒකද මේ මාධ්‍යෙම තමුන්නාන්සලම පෙන්නනවා. අද මේ දේශපාල දැන් අද මම දැක්කා මා මිත්‍ර නාමල් රාජපක්ෂ ඔබතුමාගේ අටේ නිවුස් වල නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමයි ශයාන් සේමසිංහ මැතිතුමයි මේ කියන්නේ මොනවද? මැතිවරණේ පුළුවන් තරම් ඉක්මනට තියන්න පුළුවන්. දැන් මේ අද කිව්වා. හොඳයි කාලය අවසන් ඔබතුමන්ගේ. ඉතින් කරුණාකරලා මේ දෙක පැටලීම තමයි තියෙන ප්‍රශ්නේ. බොහොම ස්තුතියි මේ ප්‍රශ්නේ අහුවට. රසික ඔබේ අවස්ථාව දිලුම් මමලුගම මන්ත්‍රීතුමාගේ නිමසන්. දිලුම් මමලුගම හිටපු රාජ්‍ය ඇමතිතුමා දැන් මේ වෙද්දි මිනිස්සුන්ට තියෙන ලොකුම ගැටලුව තමයි මාස දෙකක් රට වහලා තියලා දැන් එළියට ගිහිල්ලා වියදම් කරන්න අතේ සල්ලි නැහැ. එතකොට මේකට මේ මිනිස්සුන්ට සහනයක් දෙන්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි මේ වෙලාවේ ඉන්ධන මිල අඩු කළොත්. ජනවාරි මාසයේ ඉඳන් මැයි වෙනකන් ගණන් බැලුවාම ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල 160කින් අඩු වෙලා තියෙනවා. ඒ අනුව බැලුවහම මේ වෙද්දී ඩීසල් ලීටරයක් ලංකාවේ දෙන්න පුළුවන් රුපියල් 42කට, පෙට්‍රල් ලීටරයක් රුපියල් 55ට, භූමිත ලීටරයක් රුපියල් 28ට දෙන්න පුළුවන්. මේ වෙලාවේ ඉන්ධන මිල අඩු කළොත් අර අතේ සල්ලි නැතුව හිර වෙලා ණය වෙලා ඉන්න මිනිස්සුන්ට ලොකු සහනයක් දෙනවා. තමුන්නාසයට ආර්ථිකයත් ක්‍රියාත්මක කරගෙන යන්න ලේසි. මිනිස්සු එළියට බහලා සල්ලි වේදම් කරන්න පටන් ගන්නවා. ඇයි මේ වෙලාවේ ආණ්ඩුවට මේ වැඩේ කරන්න බැරි වෙලා තියෙන්නේ? මට ප්‍රථමයෙන් අවසර දෙන්න රසික දැන් මාත් පොඩි ප්‍රශ්නයකට මුණ දෙනවා විපක්ෂයේ දෙදෙනෙක් සහ ඔබතුමාලගේ කෙනෙක් ප්‍රශ්න යොමු කරපුවම විනාඩි 3යි මටත් හම්බෙන නිසා පොඩි සහනයක් මට ලබලා දෙන්න. ප්‍රථමයෙන් ඔබතුමාගේ ප්‍රශ්නටත් උත්තර දෙන්න කලින් මම කනගාටු වෙනවා සුනිල් අඳුන්නැති මැතිතුමා ඒ කියපු කාරණේ පිළිබඳව බොහොම අවංකව මම කියන්න ඕනේ තත්ත්වය ඒක නෙමෙයි. ඔබතුමාලා හිතන් ඇති තත්ත්වය ඒකයි. ඔබතුමාලට අපි ආරාධනාවක් කෙරුවා අරියගහ මන්දිරයේ පැවතිච්ච රැස්වීමට සහභාගී වෙන්න කියලා. මේකේ බුද්ධියංශ සෞඛ්‍යංශ ආපදා කල්පනා කරන සියලු නිලධාරීන්ට අවස්ථාවක් අපි ගෙනල්ලා ඔබතුමාලට ඍජුව ප්‍රශ්න කරන්න අපි අවස්ථාවක් සූදානම්. මේ ප්‍රයෝජනේ දෙමළ ජාතික සන්ධානය ගත්තා. එයා ප්‍රශ්න කෙරුවා විස්තර අහගත්තා කරගන්න ඕනේ දේවල් කරගත්තා. සමහරක් ප්‍රශ්න මේ වෙනකොට එයා විසඳගන්නත් තියෙනවා. ඉතින් ඔබතුමාලත් ඒ ස්ථානයට ඇවිල්ලා මේවා ඉදිරිපත් කෙරුවා නම් මම හිතනවා මේ අනවබෝධය තියෙන්නේ නැහැ. අපි ඊටාම පැහැදිලිව කියන්න ඕනේ මේකේ දේශපාලනයක් නැහැ. මේක ඔබතුමාට හැදුනත් මැරෙනවා මට හැදුනත් මැරෙනවා මේ කාට හැදුනත් මැරෙනවා. මැතිවරණය අපි ප්‍රකාශ කෙරුවේ කොරෝනා එන්න කලින්. හර්ෂණ මන්තුමාට අමතකද දන්නේ නැහැ ජනාධිපතිවරණය අපි දිනුවේ 5000ක් දීලා නෙමෙයිනේ. ඔබතුමාලා කරපු කල් ක්‍රියාවට පින් සිද්ධ වෙන්න අපි ලක්ෂ 14කින් දෙන්න. ඒ ඔබතුමාලා වන්දි ගෙවපු හැටි රට දුවපු හැටි ආර්ථිකය දුවපු හැටි ලස්සනට කරගෙන ගියේ කොච්චර හොඳද කියලා කියනවා නම් දැන් මෙතුමා 5000ක් දෙනවා. තමන්ගේ ජීවන දෛනික වැටුප අහිමිවෙච්ච කෙනෙකුට 5000 දෙන 5000 මදි. ඒක ඕන කෙනෙක් පිළිගන්නවා. හැබැයි ඔබතුමාලා පාස්කු ප්‍රහාරයෙන් මැරුණාම 50000ක් දුන්නා. එතකොට මිනිහෙක්ගේ ජීවිතේ වටිනාකම 50000ද? එතකොට 50000 දීපුවම හරිද? ඔබතුමාලගේ අධ්‍යාපන අමාත්‍යතුමානේ කිව්වේ ඉස්කෝලේ බෝම්බයක් පුපුරවුවොත් ළමයෙක් මැරුවොත් ලක්ෂයක් දෙනවා. දැන් ඔබතුමා තව විනාඩි 2යි තියෙන තාම ඒක තමයි මට ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා මෙහෙම ඒවා කියන්න එපා. මෙහෙම ඒවා කියන්න එපා. මොකද මේක සත්භාවයෙන් මේක මර්ධනය කරන්න කෙරුවේ ක්‍රමක්‍රමයෙන් මේක උත්තර කරන්නේ 5000ක් මදි බව. ඇත්ත නමුත් 5000ක් හරි දුන්නානේ. අමාරු වෙట్లా හිටපු අයට. ඊගා 5000ද එක තැනක ග්‍රාම නිලධාරියේ කාර්යාලය වහලා යන්න පුළුවන්. එක තැනක සෙනගක් පිරෙන්න පුළුවන්. එක තැනක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මෙහෙම එක සිදුවීම් වෙන්න පුළුවන්. මෙතුමා කිව්වා බුද්ධ්‍යංශ පිළිබඳව සිදුවීම්. ඔබතුමා දන්නේ නැතිද දන්නේ මේකේ මම පැහැදිලිව කියනවා. සෞඛ්‍ය අංශ වලට පසුව ප්‍රධානම කාර්යභාරය ඉෂ්ට කරුවේ බුද්ධ්‍යංශ. මොකද මේ වලලු ආරම්භ වී පසුපස හඹාගෙන ගිහිල්ලා ඒ අයගේ ෆස්ට් කන්ටැක්ට් සෙකන්ඩ් කන්ටැක්ට් අයිසොලේට් කරන්න. ඒ ගම්මාන ලොක්ඩවුන් කරන්න. අපිට බුද්ධි තොරතුරු සැපුවේ බුද්ධ්‍යංශ. ඒ නිසා මම පැහැදිලිව කියනවා කවුරු තරහ වුණත් කමන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට පසුව ප්‍රධාන කාර්යය මේක ඉෂ්ට කෙරුවේ බුද්ධ්‍යංශ. බුද්ධ්‍යංශ මේ දක්වනවා මේ තත්ත්වයේ කෙරුවේ නැතිනම් අපිට මේක මර්ධනය කරන්න බෑ කියන කාරණේ මම බොහොම පැහැදිලිව කියන්නත් අවශ්‍යයි. ඒ වගේම ඔබතුමා අහපු ප්‍රශ්නේ
කලින් ඉතින් ප්‍රශ්න ගොඩක් තියෙනවා තප්පර ගානයි තියෙන. නමුත් ඉන්ධන ප්‍රශ්නේ පිළිබඳව මම සඳහන් කරුවොත් අපි ඉන්ධන ගබඩා කරලා තියෙනවා පරණ මිල. අඩු වෙලා තියෙන බොර තෙල් මිල, ඩීසල් මිලත් අඩු වෙලා තියෙනවා. හැබැයි ඔබතුමාම දන්නවා පිළිගයි මම කිව්වා අපි ගබඩා කරපු මේ තොග ලොක්ඩවුන් තත්ත්වය නිසා භාවිතා වුණේ නැහැ. ඉන්ධන භාවිතය ඊටම පහළට බැස්සා. ලෝකෙ මිල බැස්සෙත් ඒකනේ. එතකොට අපි අලුත් ඉන්ධන දෙන්න නම් අලුත් මිලට ගියන අපේ ස්ටොක්ස් ඉවර වෙන්න ඕන. ඔතොලක IOC එකෙන් අපි ලිපියකින් අපි යාට දුන්න ටැංකිය ඉල්ලුවා. අපිට තෙල් ගබඩා කරගන්න ටැංකි ටික දෙන්න. එයා ඒක ප්‍රතික්ෂේප කරා. ආණ්ඩුව කිව්වනේ අවුරුද්දක් තෙල් මිල ස්ථාවරව තියාගන්නවා කියලා. ඔව් ඉතින් වුණ මිල අපි වැඩි කරුවේ නැහැ, වැඩි වුණා. දැන් මේ අවුරුද්දක් ගැන කතා කරන්නේ. නෑ මම කියන්නේ අඩු නොකරන්න හේතුව. අඩු කරන්න බැරි වීමට හේතුව එකක්. අනිත් කාරණා තමයි අපි පිළිගන්න ඕනේ. අදට හරි අපි යම් කිසි ලාභයක් රජය ලබනවා නම් ලබන්නේ තෙල් වලින් මේක ජනතාවට හංගන්න ඕනේ නැහැ. මොකද අද රටට එන ප්‍රධාන ආදායම නැහැ, විදේශ විනිමය එන්නේ නැහැ. පිට රට සේවකයෝ අද අපිට සල්ලි වන්නේ නැහැ. අද ටුවරිසම් සංචාරක ව්‍යාපාරේ වහලා දාලා යම් මුදලක් ලැබෙනවා නම් ලැබෙන්නේ මෙතනින් යම් ලාභයක් ලබනවා අපි නෑ. ඒතකොට මෙතන ආණ්ඩුවට කියන්න බැරිද ජනතාවට තෙල් මිල මෙච්චර ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා අපි මෙච්චර ලාභයක් ලබනවා මේ ලාභයෙන් මෙච්චර කොටසක් අපි දෙනවා කොරෝනා වසංගතය මේ මෙහෙයුම වෙනුවෙන් කියලා ඇයි මේකනේ විනිවිදභාවයක් තියාගන්නේ නැත්තේ ඇයි මේක හම්බන්නේ? ඒක විවුර්තයි. ඒක ඕන ඉතින් මම කියන්නම්. හරි ගණන් ඉලව් වලින් මම කියන්නේ එතන සංඛ්‍යා ලේඛන ගෙනල්ලා නෑ. ඔව් සංඛ්‍යා ලේඛන ඇයි ආණ්ඩුවේ කිසි ප්‍රමාණයක්. හැබැයි මම ඊටාම් පැහැදිලිව කියනවා මේ අඩු වෙච්ච මිලට සාපේක්ෂව අපි තාම ලාභයක් ලබන්නේ නැහැ. මොකද ඒ තොග අපිට ගේන්න බැරිලා තියෙනවා. ඒ තොග අපි ගෙනාපුවාම අපිත් යම් කිසි ලාභයක් රජය ලබමින් යම් සහනයක් අපි ජනතාවට ඉදිරියට ලබනවා. ඒක බොහොම පැහැදිලිව රසික අපි මේ සම්බන්ධව තව ප්‍රශ්න කරන්න අවශ්‍ය නම් අපි ඊළඟ වටයකදී මේක විමසමු. අපි දෙවන වටය ඒ විදිහට අවසන් කරද්දී අපි සූදානම් වෙන්නේ අපේ වැඩසටහනේ තුන්වන වටය වෙත ඊළඟට යමු වන්නට. තුන්වන වටයේදී മന്ത്രിතුමන්ලාට එකිනෙකා විමසිය හැකි පිළිතුරු සැපයීම සඳහා එක් മന്ത്രിවරයෙකුට විනාඩි 2ක කාලයක් පමණයි ලැබෙන්නේ. අපි මුල්ම අවස්ථාව ලබා දෙන්නේ හර්ෂණ රාජකරණ മന്ത്രിතුමන්ට. ඔබතුමන්ට දිනුම් අමලගම മന്ത്രിතුමාගෙන් ප්‍රශ්න විමසිය හැකියි. කරු මන්ත්‍රීතුමා මේ ඔබතුමා රුපියල් 5000 ගැන විශේෂයෙන්ම කතා කරා. ඇත්තටම දැන් අපි ප්‍රමුඛත්වයක් ලබා දෙන්න ඕනේ. දැන් මේ වෙලාවේ හැමෝම තමන්ගේ ආදායම නැති වෙලා තියෙනවා මාස දෙකක් විතර. තමන්ගේ රැකියාවල් කරන්න බෑ. රටක් හැටියට ඒ අයට අපි ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ දෛනික වැටුප් දැන් රුපියල් 5000ක් ලබා දීම ඔබතුමා පිළිගන්නවා මදි කියන. නමුත් ඒ රුපියල් 5000ක් එහෙත් දෙන ගමන් වෙනත් අනවශ්‍ය දැන් උදාහරණයක් හැටියට ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් හදන්න යනවා US ඩොලර් මිලියන 40ක් විතර වියදම් කරලා. ඒක මේ පෞද්ගලික මතයක් කියලා මම කිව්වනම් මම පිළිගන්නේ නැහැ. ඊට අමතරව අනවශ්‍ය වියදම් දැන් උදාහරණයක් හැටියට ඒ ජනතාවට අවශ්‍ය සහන ටික ලබා දෙන එක. එකක් පෙට්‍රල් ඩීසල් ප්‍රයිස් ලෝක වෙළඳපොළ විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. ඒක සාධාරණ නැද්ද? ජනතාවට ඒ සහනය ලබා දෙන්න. මොකද මේ ඇත්තටම ජීවත් වෙන අපහසු තත්වයක ඉන්න අය. එතකොට ජල බිලෙන් විදුලි බිලෙන් මෙන්න මේ අයට සාධාරණයක් ලබා දෙන්න මීට වඩා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු නැද්ද? මට ඔබතුමාගේ ප්‍රශ්න කීපයක්ම අහපු නිසා ඔක්කොටම එකට උත්තර දෙන්න සිද්ධ වෙනවා. ඔබතුමානේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන නම් මට ඒකට උත්තර දෙන්න පුළුවන්. දෙකම ජනතාවට අවශ්‍ය සහන් ලබා දීම අමතක කරලා ප්‍රමුඛත්වය දෙන්න වෙන දේවල්. හරි මම කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධව මේක බන්දුල ගුණවර්ධන ඇමතුමා හෝමාගම ප්‍රදේශයේ භාර ඇමතිවරයා හැටියට එතුමායි කරපු ප්‍රකාශ මේක අපි ආරම්භ කරපු දෙයක් නෙමෙයි. මේක නමුත් අපි වගකීමෙන් බේරන්න හදනව නෙමෙයි. මේක ICC එක හරහා අපිට සමහරක් විට 20යි 23 හා 20යි 31 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය පිරිනැමී ඒක හැකි වෙයි කියන බලාපොරොත්තුව මත ඒක ප්‍රකාශ කරනවා මේ SLI එක නෑ ICC එකත් ප්‍රකාශ කරලා මට ප්‍රකාශ කළා මම කියන්නේ මම දන්න තරම. ඉතින් එතකොට මේ තියෙන්නේ ඒ අය යම් මුදලක් වැය කරලා මේ ක්‍රීඩා සංකීර්ණේ දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන්නේ ඒක දියුණු කිරීම සඳහා අවසරය ගැනීම සඳහා හරින් ප්‍රනාන්දු ඔබතුමාලගේ ක්‍රීඩා ඇමතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රය. ඉතින් මේකේ ඉතුරු කොටහ ක්‍රියාත්මක වෙගෙන යනවා.
දැන් මේක කොහොමද වෙන්නේ කොරෝනා නතර කරලා මේක හදන්න යනවා කියලා කොහොමද අපි දැන් ඔබතුමාලගේ හරිල් ප්‍රනාන්දුතුමා මේ කැබිනට් පත්‍රිකාවේ මේ තියෙන්නේ තුමා මම කිව්වේ මේ ග්‍රවුන්ඩ් එක ගැන පමණ නෙමෙයි මම සමස්තයක් හැටියට ගත්තේ ජනතාවට සහන දෙනකොට ප්‍රමුඛත්වය. ඔබතුමාලා පැහැදිලි කරන්න හදන්නේ දැන් විනාඩි දෙකම ගියා. ඒක තමයි මේ ඒ කාලේ දාපු කැබිනට් පත්‍රිකාව පෙන්නලා දැන් ඒක හදන්න යනවා මේක නැතුව කියලානේ. මම කියන්නේ ඒක නෙමෙයි මේක හදන්න ඕන නම් ඕනේ නැහැ. මේක විසි කරලා දාමු. හැබැයි මේ වෙනකොට ආදායම් බදු, වැට් බදු, ලියබදු බලපත්‍ර අලුත් වැඩියා කිරීම, නැතුව ආදායම් බලපත්‍ර වාහනවල ලබා ගැනීම, ලීසින් වාරික ගෙවීම. හඳුන්වති මන්තුමා කියපු කාරණේ එකක් අපි පිළිගන්නවා. දැන් මේක එකතු වුණාම මොකද වෙන්නේ කියන කාරණේ. ඒකට අපි විසඳුමක් හොයන්න ඕනේ. නමුත් తాවකාලිකව විශාල සහන රසක් අපි ලබලා දීලා තියෙනවා. 5000 අපි ගත්තොත් බරපතල මම ඊගා වටේ මට වෙලාව දෙනවා නම් මම ගණන් ඉලව් එක කියන්න කී දෙනෙකුට කොයිතරම් සහන ආධාර දීලා තියෙනවද කියන එක. හැබැයි මේක අර කලින් කිව්වා වගේ ව්‍යසනකාරී තත්වයක්නේ. සියලු දෙනාටම මේ සැපසේ කටයුතු කරන්න බෑ. රජයකට එහෙම කරන්න බෑ. පුළුවන් උපරිම අපි කරනවා කියන කාරණේ බොහොම පැහැදිලිව කියනවා. ඔබතුමාගේ කාලය අවසන් නිසා අපි හර්ෂණ රාජකර්ණ මන්ත්‍රීතුමාට නැවතත් අවස්ථාව දෙනවා. සුනිල් හඳුන්වති මන්ත්‍රීතුමාගෙන් විමසන්න. ගරු මන්ත්‍රීතුමනි දැන් මම දැනගන්න කැමතියි දැන් ඇත්තටම මේ ලබා දෙන දිනුම් අමරුගම මන්ත්‍රීතුමා කිව්ව මේ ප්‍රකාශ මේ ලබා දෙන දේ ඔබතුමා නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට ඇත්තටම ලැබිලා දැන් මේ ප්‍රශ්න වලින් සියල්ලම මිදිලා හොඳට සතුටෙන් ඉන්නවද? මට විතරක් නෙමෙයි නුවර දිලුම් නියෝජනය කරන නුවර ජනතාව නුවර තත්ත්වය දන්නවා. ඔබතුමා නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව ගම්පහ දිස්ත්‍රික්කයේ තත්ත්වය දන්නවා. ප්‍රශ්නේ මගේ හිතෙන් මෙහෙමයි. දැන් මේ අපිට මේ වසංගතය අමතර දෙයක්. දැන් මෙතන කවුරු හරි අපි හිතන් ඉන්නවනම් මේ වසංගතයට කලින් ජනතාව මාර ලස්සන ජීවිතයක් ගත කළා. බඩු මිල හොඳට තිබුණා, ආර්ථිකය හොඳට තිබුණා, ආදායම් බෙදී යාමේ කිසි විෂමතාවයක් තිබුණේ නැහැ, දුප්පත්කමක් තිබුණේ නැහැ. එහෙම නැහනේ. දැන් ඔබතුමාලා ඉදිරිපත් කරන සමහර අදහස් වලින් දැනෙන්නේ එක්සත් ජාතික පක්ෂ පාලනයේ කාලේ ගත්තොත් හොඳ ආර්ථිකයක් තිබිලා තියෙනවා. මෙතුමාලා ඇවිල්ලා ඒක නැති කරලා දාලා තියෙනවා. ඒකින්ද දුප්පත් වෙලා තියෙනවා. එහෙම නෙමෙයි. අපි කාටත් දැන් නැවත ආපස්සට හැරිලා බලන්න සිද්ධ වෙලා තියෙනවා මේ 72 අවුරුද්දක්ම. මම මේ මෙහෙම කෙනෙකුට කියන්න එපා මේ අර JVP එක කෝකටත් විරුද්ධ වෙනවයි කියන අදහසින් නෙමෙයි මම මේ කියන්නේ. 72 අවුරුද්දක්ම ආපු ගමන හරිද කියලා. ඒ ආර්ථික ප්‍රතිපත්ති, ඒ ගිනිච්ච වැඩපිළිවෙළවල්, ඒ ක්‍රියාත්මක කරපු නාස්තිය දූෂණය ඒවා කොච්චර මිනිසුන්ට බෝ වෙලා මේ කාල සීමාව. අන්න ඒක තමයි මෙතන වැරද්ද හර්ෂණ. මම කියන්නේ මේ ව්‍යසන තත්වයක් එක්ක මෙතුමන්ලා මගේ ප්‍රශ්නේ මන්තුමා මේ ව්‍යසන තත්වයක් එක්ක මෙතුමන්ලාගේ ප්‍රමාණවත් නැහැ. ලැබෙන ප්‍රබාරවත්. ඒක සරලයි. ඒක ප්‍රමාණවත් නැහැ. හැබැයි මේ ප්‍රමාණවත් නැති වෙන්න හේතුව ගත්තොත් තියෙන්නේ දැන් අපි අනිත් දියුණු ආර්ථිකයන් තියෙන රටවල් ගැන කතා කරනකොට අපි කියනවා ඇමරිකා එක්සත් ජනපදයේ මාසික ඩොලර් ලක්ෂයකට ආදායමට අඩු අයට හැමෝටම ඩොලර් 2000ක් දෙනවා. ඉතාලියේ ඩෝල් එකක් දෙනවා. පැකේජ් එකක්. කැනඩා එහෙම කියනෝනේ. අපිට ඒ වගේ රටවල් සංසන්දනය කරන්න බෑ. අපේ ආසන්න රටවල් එක හිදුවත් ඇයි අපිට එහෙම දෙන්න බැරි වෙලා තියෙන්නේ? ඒ බැරි වෙලා තියෙන්නේ අපි ආපු ආර්ථික ප්‍රතිපත්ති වල තියෙන වැරද්ද කියන එක මම මේ කියන්නේ. ඒකෙදි එක ආණ්ඩුවකට එක පක්ෂයකට විතර නෙමෙයි අපි කවුරු සාමූහිකව ඒක දරා ගන්න ඕන කාලය අවසන් බෙදියාමක් තියෙනවා. දැන් මෙතන වෙලා තියෙන්නේ මට තියෙන ප්‍රශ්නේ මෙච්චරයි. ඔබතුමාලා මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බුනාම ඒක කියන්නේ නැහැ. ඊට පස්සේ එළියට ඇවිල්ලා ඒක කියනවා ආයි. ඔන්න ඔහොම ගැටලුවකුත් තියෙනනේ. දැන් මහත්තයා වෙනම ගිහිල්ලා හම්බුණා, සජිත් මහත්තයා වෙනම ගිහිල්ලා හම්බුණා. දැන් මට අහන්න තියෙන ප්‍රශ්නේ වාගින්ම ඒ වෙලාවේ සාකච්ඡා කරගත්තේ නැද්ද ඔය ප්‍රශ්නේ කියලා? අපි මේ ප්‍රශ්නය අහමු ඔබතුමන් ඊළඟට හර්ෂණ රාජකර්ණ මන්ත්‍රීතුමා විමසද්දී අපි ඊළඟ අවස්ථාව ලබා දෙන දිලුම් අමනුගම මන්ත්‍රීතුමාට ඔබතුමන්ට හර්ෂණ රාජකර්ණ මන්ත්‍රීතුමාගෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන්. මම හර්ෂණ මන්තුමා කියපු කාරණා අනුසාරයෙන්ම සහ හඳුන්වති මැතිතුමා කියපු කාරණෙත් එක්කම ප්‍රශ්නයක් ඇහුවොත් 2014 අපි බාර ගන්න වෙලාවේ මේ තියෙන වාර්තා 97.8ට විතර තිබුණු ආර්ථිකයේ යුද්ධෙකුත් නැතුව වෙන ගැටලුවකුත් නැතුව ණය ප්‍රමාණය ගැන ඔබතුමාලා කියයි. නමුත් මේක අපිට GDP to loan ratio එක තියෙනවා එක අඩුයි ඒ කාලයට වැඩිය. අද ඔබතුමාලා අපිට දෝෂාරෝපණය කෙරුවට 14
7.8ට තියලා දීලා අපිට පහුගිය කාලේ 2.3ට තමයි ආපහු බාර ගන්න සිද්ධ වුනේ. ඒත් මම අහන්න කැමතියි ඔබතුමාලා මේ තරම් විශේෂඥයෝ නම් ආපදා කළමනාකරණය පිළිබඳව කිසිම ආපදාවක් නැති තත්වයේ තුල මේක 2.3ට බහින්න හේතුව මොකද්ද? අපි 2015 බාර ගන්නකොට අපිට මේ මෙතුමන්ලා මේ ස්විට්සර්ලන්තයක් එහෙම නැත්නම් මේ සිංගප්පූරුවක් අපිට බාර දුන්නා නෙමෙයි. 7.8ට දුන්නානේ. අපිට ඉතිහාසයේ 1948 මේ රටේ නිදහස ලබා ගත්තට පස්සේ රාජපක්ෂ ආණ්ඩුව ඒ අවුරුදු 10 තුල 3 ගුණයකින් ණය අරගෙන තියෙනවා 2005 දක්වා 1948 ඉඳන් 2005 දක්වා ලබාගත් ණය ප්‍රමාණයත් 2005 ඉඳන් 2014 දක්වා ණය ප්‍රමාණය 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 30ක් 40ක් අරගෙන ගත්තට වඩා වැඩිපුර ණය ප්‍රමාණයක් අරගත්තා. ඊට පස්සේ ඒ කෙටි කාලය තුළ මම එකඟ වෙනවා ඔබතුමාලා වැඩි සංවර්ධනයක් ගත්තා. ඒ සංවර්ධනය පිළිබඳවත් අපිට විවිධ අදහස් තියෙනවා. දැන් රටට අවශ්‍ය සංවර්ධනයක්ද කරේ කියලා. මත්තල ගුවන් තොටුපළක් හැදුවා. රටට අවශ්‍යද? මේ හම්බන්තොට මේ අර සූර්යවැව ක්‍රීඩාංගණයක් හැදුවා. රටට අවශ්‍යද? ඒ පැත්තේ හැදුවා හම්බන්තොට පැත්තේ තමුන්නාන්සලාගේ පැත්තට වැඩි හම්බුන්නේ නැහැ. මේ වැඩිපුරම හම්බුනේ මේ වෙන පැතිවලට පාරවල් ලේන් 4-5 පාරවල් හැදුවා හරක් බුදිය ගත්තේ. ඉතින් මේ වගේ විශාල මුදල් ප්‍රමාණයක් ණයට අරගෙන ලොකු වැඩි පොලියට සංවර්ධනයක් පෙන්නුවා. ඒක පොඩි බබල් එකක්. අද ප්‍රශ්න අහන්න අවසර දෙනවා නම් අහන්න ඕන. මම අවසන් කරාට පස්සේ ඒ උනාට ඒ ගත්ත ණය අන්තිමට අපිටයි ගෙවන්න ඕනේ. අවුරුදු 5ක විතර ග්‍රේස් පීරියඩ් එකකත් එක්ක තමුන්නාන්සලා ගත්තේ. ඒ ග්‍රේස් පීරියඩ් එකෙන් පස්සේ මේ ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණයක් අපිට අපේ කාල පරිච්ඡේදයේදී ගෙවන්න උනා. ඉතින් අපි ඒ කටයුත්ත සිදු කරලා දැවැන්ත වැඩ කොටසක් උත් මේ මහා පරිමාණයේ මේ කොමිස් ගහ ගන්න ඕන තරම් මේ ව්‍යාපෘති නැති වුණාට ගම් මට්ටමට දැනෙන සංවර්ධනයක් අපිට ගෙන එන්න පුළුවන් හැකියාවක් අපිට ලැබුණා. දිලුම මන්ත්‍රීතුමා ඔබතුමන්ට හඳුන්වති මන්ත්‍රීතුමාගෙන් විමසන්න පුළුවන්. හඳුන්වති මන්ත්‍රීතුමනි ඔබතුමාගෙන් අපි විමසන්න අවශ්‍ය කාරණේ තමයි දැන් පහුගිය ඔබතුමා කියපු කාරණේ පිළිබඳව මාත් එකඟ වෙනවා. මේ සමහරක් කාරණා මේ ප්‍රශ්නේ නිසා පමණක් ඇතිවෙච්ච දේවල් නෙමෙයි. නමුත් අපි දිගින් දිගටම දකින්නේ දැන් අපි ගත්තොත් මේ ක්‍රියාවලිය. පහුගිය කාලේ අපි දැකපු ජනතා විමුක්ති පෙරමුණ යම් කිසි කාර්යයක් හොඳට යම් මට්ටමකට 100ක් නෙමෙයි. නමුත් යම් මට්ටමකට හොඳ තත්වයට යනවා නම් ඒ පිළිබඳව යහපත් ප්‍රචාරයක් දැක්වුවා. නමුත් මේ කාරණේදී ඒකත් අර ඔබතුමා කිව්වා වගේ මැතිවරණයක් නැතිනම් ඔබතුමාලගේ හොඳ ප්‍රචාරයක් තියෙන නමුත් තියෙන නිසාද මේකේ හොඳ ටිකත් ඔබතුමාලට පේන්නේ නැත්තේ ඒ කාරණේ නිසාද නැතිනම් ඇත්තටම ඔබතුමාලා විශ්වාස කරනවද අපි අති අසාර්ථකයි කියලා නැත්නම් ඔබතුමා විශ්වාස කරනවද මැද තැනක තියෙනවා නමුත් 100%ක් හොඳ නැහැ කියලා? දිලුම් මොකද ප්‍රශ්නේ මෙහෙම මට ඔක ස්තුතියි ප්‍රශ්නෙට පැහැදිලි කිරීමක් කරන අවස්ථාව ලැබිච්ච එක ගැන. මොකද දැන් මේ අපි ඉදිරිපත් කරන සාධනීය විවේචන පවා යෝජනා පවා මහා බරපතල අපරාධ මට්ටමට පත් කරලා පෙරලා පහර දෙන මඩ බලකායක් දැන් හදලා තියෙනවා. ආණ්ඩුව. මම අවංකව මම කියන්නේ. ඒ කියන්නේ දැන් මේ Facebook එක නැති කරලා තියෙන්නේ. ඒ නැති කරගෙන තියෙන ආණ්ඩුවමයි. දැන් පත්තර නැති කළා, විද්‍යුත් නාලිකා කිහිපයක් නැති කළා, ඒවයි ඉන්න වැදගත් මිනිස්සු නැති කළා. දැන් Facebook එක නැති කළා තියෙනවා. නැති කරලා අපේ අර සාධනීය යෝජනාව පවා විනාශ කරනවා. ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් අලුතෙන්ම අල්ලගෙන තියෙන මහේල ජයවර්ධන මහත්මයා. මහේල ජයවර්ධන කියන අදහස ගන්නේ නැහැ. එයාගේ පෞද්ගලික ජීවිතේට මඩ ගහන්න පටන් ගන්නවා. අපිට විතරක් නෙමෙයි. එතකොට අදහසක් ඉදිරිපත් කරන්න හිතෙන්නේ නැහැනේ. එතකොට මම කියන්නේ ඒකට අපි බය වෙලා නෙමෙයි මේ කියන්නේ. දැන් මම සරලම උදාහරණයක් කියන්නම්. දැන් මම මේ ළඟදී මට කීප දෙනෙක් කතා කරලා අහනවා මේ කේරළය ගැන ඔයා මොනවද කියලා තියෙන්නේ මොනවා හරි ඔයකට පැහැදිලි කිරීමක් කරන්න කියලා. ඉතින් මම මොකුත් කියලා නැහැ. මම මොකද්ද කියලා තියෙන්නේ කියලා.
කේරළේ මොකද්ද ගව මුත්‍රා බිව්වම කොරෝනා සනීප වෙනයි කියලා හඳුන්නෙත් කිව්වා කියලා. Facebook එකේ නැති වෙන්න යනවා. මම Facebook එකේ ඉවර බලන්න. එතකොට දැන් මම එහෙම කියලා නැතුව මේක හරියට ගත්තොත් එම අර කවුරු හරි කෙනෙක් අදෝ වාතයක් යවලා වාතයක් පිට කරලා යාම ගඳයි කියනවා. අපි ඉස්කෝලේ පොඩි කාලේ ඒගොල්ලෝ කරන්නේ. ඒක අරපු කෙනාම කියන ගඳයි කියලා. එතකොට එයා අහුවෙන්නේ නැහැ. අන්න ඒ වගේ වැඩක් දැන් මේ ආණ්ඩුවේ කට්ටිය කරනවා. ඒකට වෙනම මඩ බලකායක් හදලා දෙනවා. එතකොට ඒක තමයි මේ තියෙන්නේ. එහෙම ගුණාම තමයි දිලුම අර සාධනීය යෝජනා පවා වෙන්නේ මහා නිකන් අපරාධ කරනවා වගේ. අපි වැරදිද කියලා. මොකද අපේ සමහර මධ්‍යස්ථව හිතන මිනිස්සු කියන මේ ඇයි ඔයගොල්ලෝ මේ ආණ්ඩුවට මෙච්චර මේ විවේචනය කරන්නේ? විවේචනය කියන එක යෝජනාවයි අදහසයි බෙදාවෙන් කරගන්න දැනගන්න එපා. කාලය අවසන්. දැන් මම මේ දැන් මීට කලින් මොහොතකට කලින් කියපු දේවල් විවේචන හැටියට ඕනනම් ගන්න පුළුවන්. නේ? දැන් මම මීට කලින් වෙලාව කිව්වා කුවේට් වන්දි අරමුදල තියෙනවා මිලියන 3000ක්. ඒකෙන් විදේශගත ශ්‍රී ලාංකික අය ටිකට් දීලා ගෙන්නන්න පුළුවන්. එයාපෝට් ගාස්තුව ගෙවලා ගුවන් මොකද කුවේට් වන්දි අරමුදල යොදවන්න පුළුවන් විදේශගත ශ්‍රමිකයන්ට විතරයි. හරිද? ඒක එතකොට දැන් මේ මාලදිවේ ඉන්නේ හිර වෙලා ඉන්න ටිකට් එක ගන්න බැරුව ඉන්න කුවේට් වල හිර වෙලා ඉන්න මිනිස්සු මැරෙන්න අඬනවා අපිට කතා කර කර. අනේ සර් අපිව ගෙන්න ගන්න අපේ රටට. අපිත් මේ රටේ මිනිස්සු. මන්ත්‍රීතුමනි අපි පිළිතුරු අවසන් ඉතින් ඕක ආණ්ඩුවට කිව්වොත් ආණ්ඩුවට විවේචනයක්ද අපි කියන්නේ? මඩක්ද? අවලාදයක්ද? ඇත්තටම කේරළේ මර්ධනය කළ තියෙනවා නම් කොරෝනා දෙයියනේ එකෙක් දෙන්නේ ගිහිල්ලා හරි ඉගෙනගෙන වරෙල්ල කොහෙද? ඒකෙන් ගන්න තියෙන දේ කරගන්නකෝ. මේ අපිට මඩ ගහන්න තියෙන්නේ. හඳුනති මන්ත්‍රීතුමා මම කියන්නේ අන්නේ මඩ බලකාය රාජපක්ෂ මහත්තයාත් නැති කරනවා මම කියන්නේ අනිවාර්යෙන්ම ආණ්ඩුවත් නැති කරනවා ඔය අලුත් උපක්‍රමය අන්තිම අසාර්ථකයි. ඔබතුමාට මේ අවස්ථාව මේ ළඟට ප්‍රශ්න යොමු කරන්න හර්ෂණ රාජකර්ණ මන්ත්‍රීතුමාගෙන් ඔබට විමසිය හැකියි. හර්ෂණ මට අහන්න තියෙන ප්‍රශ්නේ අරක තමයි. දැන් මොකද්ද ආණ්ඩුවත් එක්ක අපි යෝජනා කළා පොදු යාන්ත්‍රණයක්. පොදු යාන්ත්‍රණය කියන එකේ තේරුමම ආණ්ඩු පක්ෂ යාන්ත්‍රණයක් නෙමෙයි. පොදු යාන්ත්‍රණයක්. පක්ෂ විපක්ෂ ඔක්කොම එකතු කරලා පොදු යාන්ත්‍රණයක්. ඒ පොදු යාන්ත්‍රණය තියෙද්දි ඒක හැදුන්නේ නැහැ. ඒක සීමාවක් වුණා. මූලික කොටස හැදුණා. පල්ලෙහාට ආවේ නැහැ. එහෙම තියෙද්දි එක්සත් ජාතික පක්ෂය අපිට එක වෙලාවක පේනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාර්ශවයේ රවි කරුණානායක මහත්තයා ගිහිල්ලා ආණ්ඩුවේ හම්බෙලා රවි කරුණානායක මහත්තයා දැන් ඒක සෑහෙන අගය කරලා කතා කරනවා. මේ සාකච්ඡා සාර්ථකයි, බොහොම ප්‍රගතිශීලී. දැන් ආණ්ඩුව හොඳම මට්ටමින් මේ වැඩ කටයුතු කරගෙන යනවා කියලා එතුමා අගය කරනවා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස මහත්තයා ගිහිල්ලා ආයි ඊට වඩා වැඩියෙන් හම්බෙලා සාකච්ඡා කරනවා. මොකද්ද ඇත්තටම එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවත් එක්ක කරපු ඒ වගේ සාකච්ඡා වලින් මේ කොරෝනා මර්ධනය කරන්න ලැබිච්ච දායකත්වය? මම නියෝජනය කරන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වයේ දෙන සමගි ජන බලවේගය. වග කියන විපක්ෂයක් හැරට අපි මන්ත්‍රීවරුන් 80ක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 80ක් පමණ ඉන්නවා. අපි වග කියන විපක්ෂයක් හැටියට ඒ වගේම හිටපු විපක්ෂ නායක හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිතුමා ආරාධනා කරාම අග්‍රාමාත්‍යතුමා ආරාධනා කරාම මේ කටයුත්තේදී දේශපාලන හේතුන් නිසා එහෙම නැත්නම් වෙනත් වාසීන් ලබා ගන්න කිසිම හේතුවක් ඒ ඔක්කොම අමතක කරලා අපි අපේ යෝජනා ඉදිරිපත් කරා. ඒක ඒ යෝජනා ඉදිරිපත් කරේ මේ වෙන කිසිම වාසියක් තකා නෙමෙයි. නමුත් ඔබ කියන ගැටලුවම තමයි අපිටත් තියෙන්නේ. ඒ යෝජනා පිළිබඳව අවධානයක් යොමු කරේ නැහැ. ඒකත් දේශපාලනීකරණය කරන්න සිදු වුණා. ඉතින් ඒ අවස්ථාවේදී තමයි අපි අවස්ථාව ගණනාවක් ජනාධිපතිතුමා අගමැතිතුමා සමග සාකච්ඡා කරලා නැවත අර්ලියගහ මන්දිරයට ආරාධනා කරද්දී ඒ අවස්ථාවට අපි සහභාගී නොවෙන්න හේතුව අපි අවස්ථා ගණනාවකදී අපි කිව්ව යෝජනාවලට අයුම්කම් දෙන්නේ නැත්නම් ඔබ කිව්ව කාරණාව නැවතත් මෙතනට ගියා කියලා වැඩක් වෙන්නේ නැහැ කියලා මේ දැනිච්ච නිසා තමයි අපි ඉල්ලීමක් කරේ. අපි අදත් කරන ඒ ඉල්ලීම කරුණා කරලා නැවත පාර්ලිමේන්තුව කැඳවන්න. අපි කොන්දේසි විරහිතව අපි විපක්ෂයක් හැටියට උපරිම සහයෝගය ලබා දෙනවා. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. අද මේ කොරෝනා වසංගතයට අමතරව විවස්ථා අර්බුදයකට ඇති කරගන්න අවස්ථාවක් නැහැ. මේ රටේ
විවස්ථා අර්බුදයක්කුයි කොරෝනා අර්බුදයකුයි දෙකක් මේ රටට අවශ්‍ය නැහැ. ඒකින්ද කරුණා කරලා පාර්ලිමේන්තුව කැඳෙව්වනම් අපි උපරිම සහයෝගය ලබා දීලා මේ කටයුතු නීතියෙන් මම කියන්නේ මේ පාර්ලිමේන්තු සමහර අය කිය මේ පාර්ලිමේන්තුවෙන් කොරෝනා වලට බෙහෙත් දෙන්න නැති කියලා. පාර්ලිමේන්තුවේ කොරෝනා වලට අපිට කාටවත් බෙහෙත් දෙන්න බෑ. නමුත් නීත්‍යානුකූලව ප්‍රජාතන්ත්‍රවාදය රැකදෙන අවසන් කළ යුතු රටක් හැටියට අපි යන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි අපි කියන්නේ පාර්ලිමේන්තුව කැඳවන්නේ. හොඳයි. හඳුන්වති මන්ත්‍රීතුමනි ඔබේ අවස්ථාව. මම දිලුම් මමුරුගම මන්තුමාගේ අහන ප්‍රශ්නේ මෙච්චරයි. නිශ්චිතව දැන් ඔබතුමා කිව්වා මේ තෙල් වල සහනය හරියට දෙන්න බැරි වුණා කියලා. ප්‍රසිද්ධිය පැහැදිලි කිරීමට. නමුත් ඇත්තටම මේ මහ බැංකු වාර්තාවෙම මේ පාර යෝජනා කරලා තියෙනවා කෝටි 20000ක තෙල් අරමුදලක් පිහිටවන්න. තෙල් අරමුදල කියන්නේ තෙල් වල සහනෙන් අරමුදලක් පිහිටවන්න. ඒතර ඒක මොකද ආණ්ඩුව යෝජනා කරන්නේ යම්කිසි විශ්වාසයක් එක්කනේ මුදල් එකතු කරන්න පුළුවන් කියලා. ඒක දැන් ඒක දෙන්න බැරි දෙයක්ද? ඒක අසාර්ථක අරමුදලක්ද එතකොට එක. දෙක තමයි ඉන්දියානු IOC සමාගමට ප්‍රවෘත්තියක් දැක්කා රුපියල් 5කින් හෝ යම් මුදලකින් තෙල් මිල වැඩි කරන්න අවසර දීලා තියෙනවා කියලා. දැන් ලෝක වෙළඳ පොලේ තෙල් මිල මෙච්චර පහත වැඩෙද්දී ආණ්ඩුව IOC සමාගමට එවැනි අවසරයක් ලබා දීලා තියෙනවද? තියෙනවා නම් ඒ ඇයි මොකක්ද ඒකේ සාධාරණ හේතුව? ඇත්තටම මේකේ අනිත් පැත්ත වෙන්න ඕන. දැන් අයිතු ලාභයක් වුන් ලබලා තියෙන වෙලාවේ ඔවුන්ගේ ලාභෙන් කොටසක් ලංකාවට අරගන්න යම් බද්දක් පනවනවා මිසක ඔවුන්ට මිල වැඩි කරලා ජනතාවගෙන් ඒක අය කරන්න ඉඩක් හදන්නේ කොහොමද කියලා. මම කාරණා දෙකම පැහැදිලි කරන්නම්. ප්‍රථම කාරණය තමයි අරමුදල ක්‍රියාත්මක කළ හැකි දෙයක්. හැබැයි මම රසිකගේ ප්‍රශ්නට පිළිතුරු දුන්න ආකාරයටම තවමත් ඒ ප්‍රතිලාභය අපිට ජනතාවට තෙල් අලෙවි කරලා ලැබිලා නැති නිසා දැනට නෙමෙයි නමුත් ඉදිරියේදී මේ අරමුදල ක්‍රියාත්මක කර හැකි වෙයි. මේ අරමුදලෙන් උත් වියදම් කරනවා නම් කරන්නේ ඊටාම පැහැදිලිව මේ ප්‍රස්තුත කාරණේ සඳහා සහන සැලසීම කියන කාරණේ තමයි ඔබතුමාගේ අරමුණක් තියෙන්නේ. ඒක ඒ ආකාරයෙන් අපිට ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙනවා. ඊගාව කාරණේ තමයි IOC එකට ඉන්ධන පිරවුම්හල් ලබා දීපු එකඟතාවයේදී ඒක කෙරුණේ කොයි කාලෙද කියන එක සිළුවා දන්නවා. ඒ කොන්දේසි අනුව ඔබතුමත් හොයලා බැලුවොත් යම් ප්‍රමාණයක මිල තීන්දුව කිරීමේ හැකියාවක් එයාට තියෙනවා. එතකොට ඒ අය නගන්නෙත් ඔබතුමාට අවශ්‍ය නම් හොයාගන්න පුළුවන්. ඒ අය නගන්නෙත් අර තර්කයේම තමයි. ඒකේ පදනමක් නැහැ. ඔබතුමා කියන එකට මම 100%ක් එකගයි. ඔබතුමාගේ පොලේ තෙල් මිල වැඩි වෙනෝ නම් ඒ අයගේ ඉල්ලීම සලකා බලන එක සාධාරණ වෙන්න පුළුවන්. ඔබතුමාට මම උත්තර දෙන්න හදන්නේ ඔබතුමා කියන කාරණයට. ඒ කියන්නේ මේ වෙලේ තෙල් මිල වැඩි කිරීම IOC එක වැරදි කියන මම එකගයි. ඒක අපි පිළිගන්නවා. හැබැයි මේ ගහපු givisum අනුව යම් ප්‍රමාණයකට පමණයි රජයට මැදිහත් වෙන්නේ. හොඳම උදාහරණය තමයි ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගුවනේ ලෝක සංවිධානයක් එක්ක උනත් කියන givisum අතාරින්නේ තුමා ලෑස්ති කියලා. රට වෙන්නේ. IOC එකට කියන්න බලන්නේ. ඕක වහාම අයින් කරගන්නවා. නෑ IOC එක අයින් කරන්න වුණොත් ඒක කරයි. හැබැයි මම කියන්නේ මේ මොහොතේ ලෝක සංවිධානයක් එක්ක අයින් වෙන්න පුළුවන් නම් IOC එක මොන කඩද? ඒ දෙක ප්‍රමාණයක් දෙක ප්‍රශ්න දෙකක් නේද? ඒක පුංචි ප්‍රශ්නයක්. හරි මිලින්ද? මම කියන්නේ පුංචි ප්‍රශ්නයක්. පුංචි වෙන්න පුළුවන්. අපි ඔක්කොම තීන්දුවක් ගන්නවා නම් අපි ඒගොල්ලන්ට කියමු. නෑ මම ඊටාම මගේ පෞද්ගලික මතය නම් IOC එකෙන් තෙල් නොගහමු. givisum අවලංගු කර යුතුයි. ඒක මගේ පෞද්ගලික මතය. ඉතින් ඒකට ඔක්කොම එකද? අන්තිමතේ බවට පත් කරමු අපි කොහොමද? ඒක නෝ කමන්නේ. හොඳයි. මම දැක්ක ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ මතෙන් තෙල් මිල අඩු වෙන්නේ නැහැ. මම දැක්ක ප්‍රෙස් කොන්ෆරන්ස් එක ඉතින් IOC එකෙන්ම තෙල් ගහන්න කියලා කොහොත් එකක් නෑ මම දැක්ක ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ නිලානමතුමා නෑ ඔබතුමා දැන් පහුගිය කාලේ තෙල් නොගහින්න කියලා. මිලින්ද පහුගිය කාලේ ගත්තා. ඒකට ආණ්ඩුවක් ඕනේ නෑ නේද? නමුත් ඔබතුමාලා ගහපු givisum මිලින්ද ඒක වෙන කතාවක්. අපි හොඳ නැති ඉඳනේ මේ අය ඕගොල්ලෝ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා අර පොඩ්ඩක් මේක ඕන givisumක් අවලංගු කරනවලු රට වෙන්නේ. ඒක මන්ත්‍රීතුමාගේ ජාතික ආරක්ෂාව සහ මේක පොඩ්ඩක් මට පැහැදිලි කරන්න දෙන්න. මේක එන්න කලින්ොත් රුපියල් 2ක් වැඩියෙන් ওই ඩීසල් ගැව්වේ. ඒක තමයි මම කියන්නේ. IOC එකේ. ඉතින් ඉන්න රාජ්‍ය නායකයා මොනතරම් ප්‍රබල කෙනෙක්ද? හරි. ලෝක සංවිධානයක් එක්ක වුණත් හැප්පෙන්න ලෑස්ති කියන IOC එක මොන කජ්ජද? IOC එකත් එක්ක අවලංගු කරගන්න ඕනේ නම් ඒක කරගන්න පුළුවන්. නමුත් මම කියන්නේ මේ මොහොතේ ඒක නෙමෙයි කාරණේ. එහෙනම් ඉතින් අපිට පුළුවන් නේ IOC එකෙන් දෙකක් වැඩි කරුවා අපි දෙකක් අඩු කරනවා කියලා. නෑ මම කියන්නේ ඒකත් කරගන්න. ඔයා කියන්නේ අපි මෙතන කතා කරා කියලා. ඔයා කියන්නේ අපි මෙතන කතා කරා කියලා. ඔබතුමාලා එදා ආවනම් කෙලින්ම කියන්න තිබ්බා. දැන් එතුමාට මේ ප්‍රශ්නේ දන්නේ නැතුව ඇති. මොකද අපේ රටේ හිටපු නායකයෝ ඔක්කොම පත්තරෝයින් බලලා තමයි දැනගන්නේ. දැන් එතුමා දැනගන්නවා ඇති ඔන්න අද මෙතන මේ වැඩසටහනේ
ශ්‍රී ලංකා නෙක්ස්ට් එකේ කතා කළා. ඔයත් එකඟයි කිව්වා. අනිවාර්යයෙන්. ඉතින් ඒකින්ද ලෝක සංවිධානයට අභියෝග කරන කලින් IOC එකේ තෙල් මිල අඩු කරලා දෙන්න කියලා අපි යෝජනා ඇයි කරා. එතුමා පටන් ගත්තා විතරනේ. එතුමා තව ටිකක් කල් යනකොට ගොඩක් අංගන්නකොට මෙතුමා කියනනේ ලෝක පරිමාණ අභියෝගයක් දෙන්න ලෑස්ති කියලා. හොඳයි මේ පොඩි වැඩේ මන්ත්‍රීතුමනි කරලා බලමු. අපි මේ තුන්වන වටේ අවසන් කරමු. මේ දක්වා මේ සංවාදය ගොඩනැගුණු කරුණු මත අපි ඉදිරි වටවලදී මේ සංවාදය තවදුරටත් ගොඩනගන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මන්ත්‍රීතුමන්ලාගෙන් මේ වනතුරු මතුවුණු කරුණු සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කරන්නට අපි සූදානම්. ඊට ප්‍රථමයෙන් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. අපි විරාමය ලබාගෙන ඉතාමත් ඉක්මනින් ඔබ යලි මුණ ගැහෙනවා. Sri Lanka next.